So we discussed whatever discussed last week. So we are given a small question. What is it? It is just simply input length and width of a box and print two different things. That is area and the perimeter. අපි කිව්වේ කොටුවක දිග සහ පළල ඇතුළත් කරලා ඒ දෙක ආශ්‍රයෙන් print කරන්න කියලා. ඒකේ වර්ගඵලයයි පරිමිතියයි. දැන් මෙතනදී අපිට මේක ටිකක් අර ගණිතයට පොඩ්ඩක් සම්බන්ධයි. If you look at this one, this little bit of relate with the mathematics. So අපිට ගණිතය සම්බන්ධයෙන් පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. Even though if you look at the computer science is more or less close to the mathematics. අපි කියන මේ පරිගණක විද්‍යාව කියන එක විශේෂයෙන්ම programming කියන කොටස අඩු වැඩියෙන් ගණිතය හා සම්බන්ධයි. මොකද කම්පියුටර් කියන්නේම ගණිතය හා සම්බන්ධ උපකරණයක් නේ. ඒ නිසා programming වලත් අපිට ගොඩක් දල හිතන්න වෙන්නේ ගණිතය පැත්තෙන්. If you look at the computer programming, basically you have to think around mathematics. අපිට ගණිතයත් එක්ක තමයි මේක හිතන්න වෙන්නේ. ඒ නිසා අපිට ගොඩාක් ප්‍රශ්න හම්බ වෙන්නේ ගණිතය සම්බන්ධ ඒවා. එකකින් කියන්නේ අපිට අනිත්ව කරන්න බෑ කියන එක. අපිට ලෝකේ තියෙන ඕනම ප්‍රශ්නයක් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකකට විසඳන්න පුළුවන්. හැබැයි අපි හිතන්නේ පොඩ්ඩක් අර මැතමැටික්ස් පැත්තෙන්. ඒ නිසා අපි ගොඩක් ප්‍රශ්න අපිට හම්බ වෙන්නේ යම් ආකාරයකට මැත්ස් එක්ක සම්බන්ධ වෙලා. Okay, we try to solve this one. I hope all of you have drawn this one. මම හිතනවා ඔයගොල්ලෝ ඔක්කොම මේක ඇඳයි කියලා. ඉතින් අපි ලියනවා පුංචි පියවර ටිකක්. බලන්න පළවෙනි පියවර මොකද්ද? ඕනම ප්‍රෝග්‍රෑම් එකක් අපි ස්ටාර්ට් කරන්න ඕනේ. You have to start any program. අපි ඒක පළවෙනි පියවර වශයෙන් ලියනවා. ඊට මේක අපිට කියන්නේ මොකද්ද? දිග සහ පළල ඇතුළත් කරන්න ඕනේ. එහෙනම් අපිට input පද ටිකක් ලියන්න වෙනවා. දිග ගන්නයි පළල ගන්නයි. So you have to input the length and width of the box. So then what is required is you want to write some statements where I get the length and the width from the user. So you can type this one in two different statements like this. Input the length, input the width. You can make something like that. Or you can put this in a single statement. අපිට මේ දෙකම ඕන නම් තනි ස්ටේට්මන්ට් දාන්න තිබ්බා. අපිට කොහොමද input length, width කියලා ඒත් හරි. So try to just understand the same program can be written in many different ways. For example, here I use two statements, input length, input width. ද අපිට එකම program එක ආකාර කීපකින් හදා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි උත්සාහ කරන්නේ මොකද්ද? අපේ program එක සරල කරගන්න. ඒ නිසා අපි මෙතනදී කිව්වා අපි input කරන length එක දිග ආදානය කරන්න. ඊට පස්සේ input width පළල ආදානය කරන්න. අපිට මේක program එක කොට කරන්න තිබ්බා. අපි මොකද්ද කරන්නේ? අපි statement දෙකක් ලියන්නේ නැතුව අපිට මේ width කියන කෑල්ල ගිහලා මෙතන දාන්න තිබ්බා. මේ පළල කියන කෑල්ල ගිහලා මෙතන දාන්න තිබ්බා. එතකොට අපිට හරි. input length, width දිග, පළල ආදානය කරන්න. අපි එහෙම ලිව්වනම් අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙම ලියන්න පුළුවන්. ඉතින් කවුරු කෙනෙක් එහෙම ලිව්වයි කියලා වැරද්දක් නැහැ. So we can combine the similar commands together and make into a one statement. අපිට සමාන අනකිරීම් ටික එක කොටුවක දාලා අපිට මේ වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. ගැටලුවක් නැහැ නේද? ඊට පස්සේ අපිට දැන් කරන්න මොකද? ගණිත කර්ම කරන්න ඕනේ. So now we have to do bit of calculation. ගණිත කර්ම කරන්න. එතනත් එහෙමයි. අපිට මේ ගණිත කර්මය අපිට පියවර දෙකකට කරන්න තිබ්බා. නැත්නම් එක පියවරකින් කරන්න තිබ්බා. ඉතින් මම පියවර දෙකකට දැම්මා. මම හැදුවා වර්ගඵලය වෙනම, මම හැදුවා පරිමිතිය වෙනම. So I can make the calculation in two different box, or I can make a simple box, one box. So I here calculated two different boxes, two different statements. අපි ඒක දෙකකට ලිව්වා. ඉතින් ගැටලුවක් නැහැ. Tamanට මේක තනියෙක ලියා ගන්නත් පුළුවන්කම තියෙනවා. දැන් ප්‍රශ්නේ මම මෙතනදී මේ area එක calculate කරන සූත්‍රය ලිව්වේ නැහැ. So here I did not write the way how to calculate the area. I did not write the way how to calculate the perimeter. Can someone tell me how to get the area? කෙනෙකුට කියන්න පුළුවන්ද වර්ගඵලය ලබා ගන්න මෙතන සූත්‍රය මොකක්ද කියලා? chat එකට දාන්න පුළුවන්, voice වලින් කියන්න පුළුවන්. මොකක්ද අපි ලියන්නේ? How to calculate the area? How to calculate the area? කොහොමද අපි area ගණනය කරන්නේ box එක? මොකක්ද සූත්‍රය ලියන්නේ? දැන් මට ඒක දුවගෙන නම් හරියට තියෙනවා ඒක. අපි මෙතන ලියන්නේ කොහොමද? අපි ලියන්නේ කොහොමද? කියන්න බාන කෙනෙක් ටක් ගාලා මට chat එකට දාන්න. ඔව් කෙනෙක් කියනවා නේද?
length multiplied by width නැත්නම් breadth. අපි breadth ගත්තොත් breadth, width ගත්තොත් width නේද? දැන් අපි මෙතන දැන් ඇත්තටම අපි ගත්තේ මෙතන length එකයි width එක නිසා මම length එකයි width එක කියලා දානවා. breadth කියලා ගත්තත් කමක් නැහැ. නේද? මම දිග සහ පළගෙන මම පළගෙන width කියන වචනෙන් ගත්තා. මොකද කම්පියුටර් ගොඩක් කරලා පස්සේ width කියන වචනේ. mathematics වල breadth කියන්නේ පාවිච්චි කරනවා. ඒ නිසා මම මෙතනදී ගත්තා. So here I can write the statement, here I can write the length multiplied by පාචනේ මේ asterisk ලකුණ නේ තරු ලකුණ multiplied by width. අපි උඩ breadth කියලා ගත්තා නම් breadth කියලා ගන්න. නේද? සිංහල ලියන අපිට සිංහල ලියන්නේ කොහමද? දිග asterisk ලකුණ වැඩි කිරීම ලකුණ පල්ල. අපිට එහෙම ලියන්න පුළුවන්. ඉතින් මම මේක ලියන්නේ ඔයගොල්ලෝ ලියන්න ඕන නිසා. ඔයගොල්ලෝ ලියන්න ඕන නිසා මම මේක ලියුවේ. තේරුණාද? හරි. ඊට පස්සේ අපි ඊළඟ පරිදිද මොකද? පරිමිතිය. කොහොමද පරිමිතිය හොයන්නේ? දාන්නකො බලන්න සූත්‍රයේ කොහොමද පරිමිතිය ගණනය කරන්නේ කියලා. Let me know how to calculate the perimeter of this box. මොකක් සූත්‍රය ලියන්නේ? දාන්නකො සූත්‍රේ perimeter ගණනය කරන්න. ඔව් දුවෙක් දානවා නේද? ඒක විහාරදුව දාන එක පුතේ පොඩ්ඩක් වැරදි. අපිට ඒකෙන් පරිමිත කියන්නේ වටේ දිගනේ නේද? වටේම දුරනේ. perimeter is the length of the whole area, whole thing. તો වැරදි නේද පොඩ්ඩක්? කොහොමද දාන්නේ මේක? How to get the perimeter? අපි දැන් box එකක් ගත්තොත් නේද? දැන් මේ දුරනේ අහන්නේ, මෙන්න මේ වටේ ප්‍රමාණය අහන්නේ. ඔව් එක දුවෙක් ලියන සූත්‍රයක්. ඒක පොඩි correction එකක් අපි කරන්න ඕනේ. අනිත් පැයත් කියන්නකෝ බලන්න. අනිත් පැයත් දාන්න බලන්න. ක්‍රම ගොඩක් තියෙනවා ගණන් හදන්න. ක්‍රම ගොඩක්. කොහොමද දාන්නේ? ඔව් අනෙක් අයත් දාන්නකෝ උත්තරේ. කොහොමද එන්නේ කියලා. හැම කෙනෙක් ඔයගොල්ලෝ හැදුලා තියෙන මේක නිසා සූත්‍රය දාන්න ඕනේ. කොහොමද මේක එන්නේ? ඔය ගණිතය ඉගෙන ගන්නවා. You are learning mathematics, then you know how this calculation is. Then here you are right how to get it. ඔයගොල්ලෝ ලියන්න ඕනේ සූත්‍රය දැන්. මට සූත්‍රය දාන්න බලන්න. ඔරිජිනල් දු දැන් හරි, ඒ විදිය හරි. නේද? ඔව් දුවෙක් දාන තව උත්තරයක් නේද? අපිට ගොඩාක් ක්‍රම ලියන්න පුළුවන්. චාරිකා දුව දාන තව සූත්‍රයක්, ජිනාය දුව සූත්‍රයක් දානවා. විහාර දුවගේ සූත්‍රේ නම් අපිට පොඩ්ඩක් විතර එහෙට මෙට අදින්න වෙනවා නේද? සන්දික දානවා සූත්‍රයක්. ඒකේ පුතේ අපිට පොඩි මොඩිෆිකේෂන් එකක් කරන්න වෙනවා. මොකද නැත්නම් අපිට පොඩි ගැටලුවක් තියෙනවා ගණිතේ. නේද? දැන් you are learning something called a BODMAS. You know, think that one also here. Neither. You are learning about something called BODMAS. You must think about that also. ඔයගොල්ලෝ BODMAS කියලා නේද? ගණිතයේ විශේෂ අනුපිළිවෙලක් තියෙනවා ඔයගොල්ලෝ. ඒ අනුපිළිවෙල බලලා මෙතන වැදගත් වෙනවා. නැත්තම් උත්තරේ වර්ධිනවනේ. සරලම ක්‍රමය මොකද්ද? අය මෙතන ලියනවා. මම කෙටියෙන් ලියන්නම්. length plus width. ඔයගොල්ලෝ full word ලියන්න ඕනේ. මොකද අපි length කියලා ඉන්පුට් කරන නිසා length plus width. ඒක නේ අපි කියන්න ඕනේ දිග එකතු කිරීම පළල එකතු වීම පළල සරලම අවස්ථාව. So you can write here the formula, say L plus, so it's normally write the full word here, okay? Length plus width. ඔයගොල්ලෝ breadth ලියවනම් breadth නේද? ඔහොම ලියනවා. නැත්තම් තව අපිට ක්‍රම ගොඩක් තියෙනවා. So second method you can see length plus width, then you multiply by 2. You have to say multiply by 2 separately. You have to put this one within bracket. Make a මෙහෙම වරහන දැම්ම නැත්නම් වැරදි. දවල full word එක ලියන්න ඕනේ. length plus width ඒක bracket එක multiplied by 2. ඔහොම ලියන්න ඕනේ. ඔක තමයි දෙවෙනි ක්‍රමය. So if you use without the bracket, it makes some mistake. So if you say length plus width multiplied by 2, what is happening? It first multiplied the width by 2, then added it to the length. These are mistake. These are wrong. එහෙම ලියන්න බෑ.
එහෙමවත් වැරදි. පේනවද? කම්පියුටර් හදුවම මොකද bot mass එක apply කරාම ගාන වර්ධිනවා. So those rules are applied in the computer same way. So you write the first method is length plus width plus width. Then you get the perimeter. The second method is length plus width, then multiply by 2. නැත්නම් මෙහෙම ලියන්න පුළුවන්. Length multiplied by 2. It is better to put a bracket here. Plus width multiplied by 2. That is also possible. Length multiplied by 2 plus width multiplied by 2. It is better to have a bracket here. වඩාත් හොඳයි වරහන දාන එක. නැති වුණත් ලොකුම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. වරහන දාන එක පහසුයි. තේරුණාද? ඉතින් මේ සූත්‍ර තුන එකක් ලියනවා. length plus width plus width. දිග එකතු කිරීම දිග එකතු කිරීම පළල එකතු කිරීම පළල. නැත්නම් මෙහෙම කරන්නේ නැහැ. දිග එකතු කිරීම පළල එකතු කිරීම දිග එකතු කිරීම එහෙම ලියවත් කමක් නැහැ. මේ වචන ඇටෝමැටික් කරලා කමක් නැහැ. length plus width plus length plus width, that's also okay. නැත්නම් මෙන්න මේක පාවිච්චි කරනවා. මෙන්න මේක length plus width, then multiply that value by 2. මෙහෙම ලියුවොත් වැරදි. හොඳේ වරහන් තුනත් වැරදි. If there is no bracket, the calculation will be wrong. Or else you can say length into 2 plus width into 2. දිග වැඩි කිරීම 2 එකතු කිරීම පළල වැඩි කිරීම 2. ඉතින් මෙතන වරහත් දාන එක වඩාත් සුදුසුයි. වඩාත් සුදුසුයි. දැන් අපිට මෙතනදී අපිට ඕන නම් පුළුවන් අගය ගණනය කළ ඒකම උත්තරේ ලියන්න. උදාහරණයක් වශයෙන් දැන් මෙතන අපි ඒරියා ගණනය කරානේ. we calculate the area. මෙතන ඕන නම් පුළුවන් ඒරියා එක print කරන්න. So as soon as you calculate the area, then you can print it here. You can put the print statement here. Or you can do the calculation first, then you can write the answer later. ඉතින් මම කරේ ඒ ක්‍රමයට. ඉතින් කවුරු හරි කෙනෙක් මෙතන area calculate කරලා මෙතන area print කරන්න කමක් නැහැ. So someone can calculate the area here, then as soon as calculated, it get printed the value. It is also possible. ගැටලුවක් නැහැ. දැන් මම නම් කරා ඉස්සෙල්ලා calculate පස්සේ මම print කරනවා. මේ ටික හරි නේද? එහෙනම් ඊළඟ පිටුවට යනවා අපි මේක යටින් දෙක ඔයගොල්ලෝ දෙකටම ලියන්නේ හරි ඔයගොල්ලෝ කන්ටිනියුවස්යෙන් ලියන්නේ දෙකටම ලියන්නේ දැන් මට මොකද්ද අර අගයන් ටික print කරන්න දැන් මම print කරලා මම පුංචි දෙයක් කරා මෙන්න මේ මම මේ ටිකක් දැන් මෙන්න මේ double quote අතර වචනයක් මම දැම්මා so I put something within double quotation මම අර දුවි උඩුකම ඇතුලේ පුංචි වචනයක් දැම්මා ඒකේ අදහස මොකක්ද දන්නවද ඒ දාන විස්තරේ ඒ වගේම print කරන්න අපි යම් කිසි දෙයක් දැම්මොත් අර double quotation ඇතුලේ ඒකේ සරල අදහස මොකද්ද you print them as it is. එතන මෙතන print වෙන්නේ මොකද්ද? area සමාන කියන වචනේ. වර්ගඵලය සමානයි කියන විස්තරේ පෙන්නයි. පෙළ ඊට ඉස්සරහින් පෙන්න මේ area කියලා අපි ගණන් හදපුවා area කියන variable එක දැන්. So this is called as a memory variable. මතක විචල්‍ය. මේකයි මතකේ තියෙන අගේ. දැන් නිකම්නික අපි මේක ඉලක්කමක් පෙන්නුවොත් අපි දන්නේ නැහැ මොකද්ද මේ ඉලක්කම කියලා. මොකද අපි දැන් දෙකක් තියෙනනේ වර්ගඵලයයි පරිමිතියයි. නිසා වඩා හොඳනේ වර්ගඵලය මේකයි කියලා කියන එක. නේද? So we have two different things. One is the area, one is the perimeter. So it is better to show them what you are going to show. I am showing here the area. So I just say area equal, I put the value there. ඉතින් වඩා හොඳයි අපි පෙන්නන අගය මොකක්ද නේද? වර්ගඵලය සමානයි වර්ගඵලය කියලා පෙන්නන්න. ඒතර මේ වර්ගඵලය කියන්නේ අපේ මෙමරි වේරියබල් මතක විචල්‍ය. මතක විචල්‍ය. අපි ගණන් හදලා ආදේශ කරපු අගය මෙතන ලබා ගන්නවා. તો වඩා ලස්සනයිනේ නිකම් 25 නිකම් 35 කියනව නෙමෙයි ඊට වඩා ලස්සන අගයක් පෙන්වනවා තේරුණාද ඒ වගේ අපේන මොකද්ද next one display perimeter તો අපි ඕනම දෙයක් දැම්මොත් double quotation ඇතුලේ ඒක ඒ වගේම පෙන්වනවා for example say if you put within double quotation say length plus length something like this to show that is එකතු කරන්නේ නැහැ යාළුවනේ ගණන් හදන්නේ නැහැ මොකද ඩබල් කෝට් දාපු ගමන් අදහස show them as it is ඒ දේ ඒ වගේම පෙන්වන්න ඒක තමයි අදහස ඒ නිසා අපිට ඒ වගේ පෙන්වන්න පුළුවන් ඔච්චරයි ප්‍රෝග්‍රෑම් එක අයි ප්‍රෝග්‍රෑම් එක අවසන් කරමු I think all of you could understand that
ඔයගොල්ලෝ මේක තේරුම් ගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ගැටලුවක් ගැටුමක් නැහැ කියලා හිතනවා. ප්‍රශ්න මොන හරි තියෙනවද? තියෙනවා මොන හරි අහන්න. අපි පරිමිතිය ගණන්ති දිග එකතු කිරීම සරල කියලා දාලා ඒක ගුණක රාජ්‍යයේ හරිලක්ෂණ ගානක අනිවාර්යයට වරහණක් දැම්මට පස්සේ ඔව් එතනදී අපි දැන් මේක ලියන්නේ කම්පියුටරේටනේ. දැන් සාමාන්‍ය ගණිතයේදී නම් සාමාන්‍ය ගණිතයේදී අපිට වැඩි කිරීම ලකුණක් දාන්න ඕනේ නැහැ. වරහණ පස්සේ තියෙන එක එයා දන්නවා වැඩි කිරීම කියලා. හැබැයි අපි මේක කම්පියුටරේ කරන නිසා කම්පියුටරට තේරුම් ගන්න බෑ මේ කතාව. නිසා ඒක නිසා අපි මෙතනදී අර කතාව ලියද්දී අපිට වැඩි කිරීම ලකුණ දාන එක වඩාත් සාර්ථකයි. ඒක නොදැම්මොත් සමහර විට අපි ෆ්ලෝ chart එක වශයෙන් ගත්තොත් වැරදි කියලා කියන්නේ නැහැ. නමුත් පොඩි අඩුපාඩුවක් කියලා කියනවා. We may not say it is wrong, but there is something is missing. මොකද සාමාන්‍ය පරිගණකයේ ගණන් හදද්දී අපිට යම් කිසි ගණිතයේ සාකුණක් තියෙන්න ඕනේ. so වරහන දැම්මයි කියන එකෙන් එයා වැඩි කිරීම ගැන අදහස ගන්නෙ නැහැ. ඒක නිසා තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ පරිගණකයේ කරද්දී වැඩි කිරීම ලකුණ දාන එක. so you have to put the asterisk sign because in the general mathematics, normal mathematics, that is okay. When you put the bracket, it assumes that it is multiplication. The value is for multiplication. But here in the computer science, they don't think that it is a multiplication. We have to have the multiple symbol there. Otherwise, it is not maybe wrong, but something is missing. ඒක අදහස. ඒ නිසා ඒක දාන එක වඩාත්ම හොඳයි. නොදා හිටියයි කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි සමහර අවස්ථාවල ගුරු ලකුණු නොදී ඉන්න පුළුවන්. මොකද පරිගණක විද්‍යාවේ ඒක අපි පිළිගන්නේ නැහැ ලකුණක් නැතුව ගණිත කර්මයක් කරන්න. ඒකයි හේතුව. තේරුණා නේද දුව? right. අනෙක් අයට ඒ වගේ අහන්න පුතේ තමන්ට මොන හරි ගැටලුවක් ප්‍රශ්න අහන්න તો අපිට ඒකට යම් ආකාරයකට හොඳ උත්තරයක් දී ගන්න පුළුවන්. දැන් එහෙනම් ඒක තේරුණා. අඩුපාඩු තියෙන කට්ටිය අඩුපාඩු සම්පූර්ණ කරලා ඇඳ ගන්න නේද? මම කායත අඩුපාඩු නැහැයි කියලා එකම දේ ගන්න මිශ්‍රණ මිස් වෙන්නේ මෙන්න මේ මං අන්ඩර්ලයින් කරලා ඒ ටික තමයි මිස් වෙන්නේ නේද? ඒක ඉතින් මම දැම්මා මොකද ඒක අදහසක් ගන්න මේ මොකද්ද print කරන්නේ ඒක අදහස ගන්න ඒකයි දැම්මේ. ඉතින් මෙතන කමාවක් දාන්නත් ඕනේ මේක වෙන් කරන්න බෑ මේ දෙක. ඒ නිසා අපි කමාවක් විතර දානවා. ඒ කමාව තියෙන එක හොඳයි. ඒක පොඩි පොඩි අපි පාවිච්චි කරන සම්ප්‍රදායන් සහ නීති රීති. So these are little bit of regulations and rules we are using the computer science. So you are slowly learning these things. So we put just the text, comma and the value. So මේක අපි print කරාම මොකද area සමානයි කියලා ඒ value එක දෙනවා. වර්ගඵලයේ සමානයි අගය දෙනවා. නැත්නම් නිකම් 5කුවත් 25කුවත් අපිට තේරෙන්නේ නැහැනේ. ඒතර වඩා අපි විස්තරාත්මක උත්තරේ ලබා දෙනවා මේ කට්ටියට දකින්න බලන්න. තේරුණා නේද? හොඳයි. එහෙනම් මම දැන් තව ප්‍රශ්නයක් දෙන්නයි යන්නේ. තව එකක් දෙන්නයි යන්නේ. එහෙනම් මේක ලියාගමු අපි. වෘත්තයක අරය ඇතුළත් කළ එහි වර්ගඵලය සහ පරිධිය මුද්‍රණය කිරීමට. To input the radius of a circle and print the area and circumference of it. පුළුවන් නේද? මම මිනිත්තු 5ක් විතර දෙන්නම් ඕල තනියම අඳින්න. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ වැඩේ වෙලා තියෙන්නේ කියලා. නේද? මම මිනිත්තු 5ක් විතර දෙන්නම් ඕල තනියම මේක අඳින්න බලන්න. Okay, now I hope that time may be sufficient. Now we can draw. නේද? මේක සරල එකක්. අපි දැන් ඉස්සෙල්ලා කතා කරේ length එකයි width එකයි input කරලා දෙකක් print කරන්න. So earlier we asked to input two things, but here we are getting only one thing, that is the radius. So now we are getting very simplified way. So first we start the flow chart. හැමසෙම පටන් ගන්න එක තියෙනවා. We ask the radius. අපි කියනවා input කරන radius එක. අරය ආදානය කරන්න. Make a calculation. You have to calculate the first area. So how to get the area? Tell me how to get the area here. 5r වර්ගය. 5r වර්ගය. හොඳයි. තව කෙනෙක් කියන්න බලන්න කොහොමද අපි area ගණන් හදන්නේ කියලා. දැන් මට මෙතන ලියන්න පුළුවන්ද මේවා 5r වර්ගය කියලා මට මෙතන ලියන්න පුළුවන්ද නැත්නම් එහෙම ලියුවොත් මොකට ප්‍රශ්නයක් වෙයිද? If I write 5r squared, is it okay here?
or I want to do something else. මෙහෙම ලියන එක හරියයිද නැත්නම් මොකක් කර මේකේ ප්‍රශ්නයක් තියෙනවද? General mathematics, this is okay. General mathematics, this is okay. But now we are trying to write a small computer program. So if someone is trying to write this formula in a computer program, can he write this? අපි දැන් උත්සාහ කරන්නේ මේ සූත්‍රය බලාගෙන පරිගණක වැඩසටහන සකස් කරන්න. කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් හදන්න. ඒතර මේ සූත්‍රය අපිට ලියන්න පුළුවන්ද කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක? කම්පියුටරේ අඳුරනවද 5 කියන්නේ මොකක්ද කියලා? අඳුරනවද නැද්ද? කියන්න බෑ මට ඕගොල්ලෝ. කම්පියුටරේ අඳුර නැද්ද? එයා මේක අඳුරන්නේ නැහැ. එහෙනම් අපි 5 කියලා ලිව්වොත් මෙයාට මේ ගණන් හදාන්න පුළුවන් වෙන්නේ නැහැ. මේක හරි සූත්‍රය හරි. But when you think about the computing side, the computer doesn't understand what is 5 means. If I say 5r squared, computer can't solve this one because it doesn't understand what is 5. එහෙනම් අපිට සිද්ධනවා 5 කියන එකේ වටිනාකම ලියන්න. අය මෙතන ලියන්න මොකද්ද? මෙතන ලියන්න මොකද? මම පැත්තකින් ලියන්නම්. දැන් මොකද්ද? 5 කියන ඉලක්ක වෙනවා. 5 කියන්නේ 7 22 නේ. 22 divided by 7. අපි ලියන්නේ මෙහෙම. දැන් මෙහෙම ලිව්වොත් ආයෙ ප්‍රශ්නයක් කරනවා කම්පියුටරේට. මොකද මෙහෙම කම්පියුටරේ ටයිප් කරන්න බෑනේ. අමාරුයිනේ. සබ් ලියන්නේ කොහමද? 22 බෙදීම මොකක්ද දාන්නේ අපි? අර ඇලෙරනේ 22 බෙදීම 7. දැන් මේක වැඩි කිරීම ඊට පස්සේ වැඩි කිරීම r වර්ගය. දැන් මෙහෙම r වර්ගය ලිව්වොත් ඒත් කම්පියුටර් තේරුම් ගන්න බෑ. So computer doesn't understand 5. Even if you write something like this, computer cannot understand this. That's why we have written 22, the divide sign, that is the slash mark, then the 7. Then multiplied by r squared. You can write r squared something like this. Because if you try to type this way, one way, you can't type it in the programming language. Second thing, it doesn't calculate this. පළවෙනි සරල මේක අපිට මෙහෙම ප්‍රෝග්‍රෑම් වල ලියන්න බෑ. ඊට ලියුවට මේක තේරෙන්නේ නෑ ලියන්න බෑ. නිසා r වර්ගය කියන්නේ මොකද්ද? r වැඩි කිරීම r නේ නේද? නිසා අපි ලියනවා මෙතන මොකද්ද? r multiplied by r again. So that's the best solution you can write. හැබැයි ආයතරයක් දැන් මේ radius නේ. නිසා r කොතේ අඳුරන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි ඇත්තෙන්ම ලියන්න ඕනේ 22 බෙදීම 7 වැඩි කිරීම radius වැඩි කිරීම radius කියලා. මොකද යා r අඳුරන්නේත් නැහැනේ දැන්. එයා ඉන්පුට් කරේ radius නේ. එනවන සූත්‍රය. තේරුණාද? ඔය ටික ලියා ගන්නකෝ. Now you can fill the rest. What is rest? Calculating the circumference. After දැන් පුළුවන් පරිධිය ගණන සූත්‍රය ලියන්න. දැන් සූත්‍රය යන පාන්නේ. ඔක දාලා මෙතන සූත්‍රයනේ 25r. හැබැයි 25r ලියන්න බෑ අපිට. You can't write 25r because it doesn't understand by the system, the computer. You write it in a different way. පුළුවන් ලියන්න දැන් නේද එහෙමනම්. ලියමුකෝ එහෙනම් අපි ටක් ගාලා. දැන් මෙතන මොකද ලියන්නේ? 2 වැඩි කිරීම 22 බෙදීම 7 වැඩි කිරීම radius. පේනවනේ? මොකද අපි ඉන්පුට් කරන radius නේ. ඒකයි radius දැම්මේ. මෙතන වෙන අකුරක් දැම්මම එරදා දාන්නේ. අය මෙතන r කියලා ගත්තා මෙතන r දාන්න තිබ්බා. But we accept, we get as radius. You have to use that term. Okay, now we are familiar with this one. Now we are okay with this one. Now we can print these values. අපිට දැන් උත්තර ටික print කරන්න පුළුවන්. හරි? අපිට දැන් තේරුණා මේ කරන විදිය නේ අපිට දැන් ඔක කරන්න පුළුවන්. අපි කොහොමද මේක කරන්නේ කියලා. තේරුණානේ? අපි දැන් print කරමුනේ. So we have calculated the area and the circumference of the circle. Now you can print these values on the screen. So we get another statement.
නේද? ඔයගොල්ලෝ දිගටම කරනවා මම ඊට මං ඊළඟ පිටුවට ගියේ නේද? අර වගේ මන් දැම්මා. display circumference. මේ වචනේ මන් දැම්මා මොකද මට ඒ වචනේ පෙන්වන්න අවශ්‍ය නිසා. නැත්නම් අපි දන්නේ මොකද්ද පෙන්වන්නේ කියලා නේද? මේකේ මෙතන මේක වැරදි නේද? මේක මාරු වෙන්න ඕනේ පරිධිය කියලා නේද? මේ දෙක දෙපැත්ත මාරුලා මගේ අතින් හරි මේ සිංහල මාධ්‍ය එකේ ඒ දෙක පුතේ මාරු කරන සිංහල මාධ්‍ය කට්ටිය ඒ දෙක පොඩ්ඩක් මාරු කරන වචන දෙක මගේ අතින් මාරුලා දෙපැත්තට උඩ එක පරිධිය යට එක වර්ගඵලය වෙන්න ඕනේ සිංහල එකේ මගේ අතින් මාරුලා ඒ දෙක ඕලේ දෙක දාගන්න ඊට සෙන්ඩ් කරනවානේ මේ ටික තේරුණාද මොන හරි දෙයක් පැහැදිලි කිරීමක් අවශ්‍යද is it clear with you is anything to be explained මොන හරි දෙයක් අපිට පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවද හරි නේද Okay, so we'll continue for the next point. So now we are talking about something more. අපි දැන් තව පොඩි ඉස්සරහට දෙයක් යනවා. මෙන්න වැදගත් කාරණයක්. කොන්දේසි දාන විදිය. Conditions. That is very important. So when you talk about the foregaming concepts, there are three basic structures. Sequence, then the selection, then the iteration. අපි මේ කතා කරන පරිගණක වැඩසටහන් වලදී මූලික සංකල්ප තුනක් ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි අපි මේ කතා කරන තේරීම කියන එක දෙවෙනි එක. මුලින්ම අපි කිව්වේ අනුක්‍රමය පිළිවෙලට. අපි දැන් කරේ ඒ වගේද. දැන් අපි ඉන්නේ කන්ඩිෂන් ගැන, සිලෙක්ෂන් ගැන. තේරීම වර්ණ නැත්නම් කොන්දේසි. පොඩි මාතෘකාවක් දාගන්නකෝ. තේරීම වර්ණය හෝ කොන්දේසි කියලා. සිලෙක්ෂන්, ඩිසිෂන් or condition. පුංචි වාක්‍යයක් අපි ලියාගමු. තමන්ට අවශ්‍ය භාෂාවෙන් ලියා ගන්න. තීරණ ගැනීම සඳහා කොන්දේසි භාවිත කරයි. තීරණ ගැනීම සඳහා කොන්දේසි භාවිත කරයි. මෙමගින් ගමන් මාර්ග දෙකක් හෝ කීපයක් මෙමගින් ගමන් මාර්ග දෙකක් හෝ කීපයක් ඇති විටදී නිවැරදි ගමන් මාර්ගය තෝරා ගැනීම සිදු කරයි. We write in English. Selection or decision is used to make decisions. It is used for selecting the proper path out of two or more alternative paths in the programs.
ඔකට මතකයි අපි කොන්දේසිය සඳහා කිව්වා පුංචි හැඩතලයක් නේද? මතකද මේ හැඩතලේ? I told you we use a specific symbol for the condition. මොකක්ද හැඩතලේ මතකද ඔයගොල්ලන්ට? මතකයි නේද symbol එක? මොකක්ද symbol එක පාවිච්චි කරේ අපි? මතක පාවිච්චි symbol එක? අපි කියවනේ rectangle එකක් පාවිච්චි කරනවා process වලට. parallelogram එකක් පාවිච්චි කරනවා input වලට output වලට. condition එකකට මොකක්ද අපි පාවිච්චි කරේ? ඔව් එකේ දාන්නේ විහාර දුව දානවා diamond shape එක. diamond shape the one we use to present the conditions. ඔන්න බලන්න මේක හොඳයි පෙන්වන්නේ කියලා flow chart එක. මෙන්න මේක පෙන්වන්නේ. අයි මේ diamond shape එකක් දාලා මෙතන ලියනවා condition එක ලියනවා. We write the condition here. Then one side we write yes, oh, අනිත් පැත්තේ no නැත. So here we write the condition. හැමසම කොන්දේසිය ලියන්නේ ප්‍රශ්නයක් වගේ. Always we write the condition as a question. Something like say is. අපි is කියලා ලියන්නේ. අපිට මේක සාමාන්‍ය වචනෙන් ලියන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හැබැයි ගොඩක් ඒවා අපි ලියන්නේ ගණිතය පැත්තෙන්. We can write the condition in general English. But if you look at most of times we use the mathematical way to write the conditions here. You can write in general English. අපිට සාමාන්‍ය භාෂාවෙන් ලියත හැකි. අපි දැන් coach is A is greater than to B. Is A is larger than to B. අපිට එහෙම ලියන්න පුළුවන්. අපි මෙතන ලියද්දී අපිට ලියන්න පුළුවන් සාමාන්‍ය භාෂාවෙන්. අපිට සාමාන්‍ය සිංහල ලියන්න පුළුවන්. කියනවා A සංඛ්‍යාව B සංඛ්‍යාවට විශාල වේද? A සංඛ්‍යාවට B සංඛ්‍යාව ලොකුද? අපිට එහෙම අහන්න පුළුවන්. අපිට ගැටලුවකින් තොරව අපිට සිංහලෙන් මේක ලියන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාට අපි මේක ලියන්නේ ගණිතය ආශ්‍රයෙන්. So when we are writing computer programs, we can't write the simple English statements. We can't write them. සිංහල නම් කොහොමද ලියන්න බෑනේ. ඒතර අපි program එක ඇතුළේ ගණිතය පැත්තෙන් ගොඩක් වෙලාට. ඒ නිසා මේ කොන්දේසිය ලියන එකත් අපි ගොඩාක් ලියන්නේ ගණිතය පැත්තෙන්. If you look at the computer programming, when you write the computer programs, most of times we write the condition using mathematical notations. අපි පරිගණක වැඩසටහනක් තුල කොන්දේසි ලියන්නේ ගණිතය පාවිච්චි කරලා. ගණිතේම ආකෘතියක් වශයෙන්. ඒ නිසා අපි flow chart වලත් ගොඩක් උත්සාහ කරනවා ඒ ගණිතයෙන්ම දෙන්න. අපිට සාමාන්‍ය භාෂාවෙන් ලියන්න පුළුවන්. සිංහල හෝ දෙමළ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න පුළුවන්. හැබැයි ඊට වඩා ගොඩක් සාර්ථකයි මේක ගණිතයෙන් ලියන එක. අපි ලියත හැකි is A greater than to B. Is A is larger than to B. අපිට එහෙම ලියන්න පුළුවන්. A B ට වඩා විශාලද? A B ට විශාල වන්න අපිට එහෙම ලියන්න පුළුවන්. හැබැයි අපි මේ ගොඩක් ලියන්නේ ගණිතය පාවිච්චිලා ගණිතමය සලකුණු පාවිච්චි කරලා. ඒ නිසා අපිට ඒ ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. ඉස්සලා මේක ඇවිල්ලා ලියා ගන්නෝ කියනනම් how to show a condition in a flow chart. කොන්දේසියක් ගැලීම් සටහනක දක්වන ආකාරය. සරල අවස්ථාවේදී කොන්දේසි පැති දෙකයි තියෙන්නේ. එක පැත්තක් yes කියලා කියනවා අනිත් පැත්ත no කියලා කියනවා. අපි සාමාන්‍ය හැමසම ලියන්නේ මේක yes නැත්තම් no කියලා. ඔව් නැත්තම් නැහැ කියලා. අපි කොන්දේසිය දීලා අහනවා මේක සත්‍ය වෙනවද? එක්ක ඔව් එක්ක නැහැ. ඔන්න කතාව තියන්නේ. අපි අහන්නේ මේ කොන්දේසි සත්‍ය වෙනවද? අපි දාන්නේ එක්ක ඔව් එක්ක නැහැ. We are asking whether the condition is become true or false. Normally asking is it true? True නම් අපි yes නම් yes කියනවා නැත්තම් no කියනවා. අපි ගොඩාක් flow chart ලියන්නේ එක පැත්තක් yes දානවා. දැන් මේක දාන පැත්ත ප්‍රශ්නයක් නෑ. වම දකුණු ප්‍රශ්නේ තමන්ට ඕන පැත්තම දාගත්ත හැකි. කෙනෙක් දානවා දකුණු පැත්තේ yes, කෙනෙක් දානවා වම් පැත්තේ yes. කිසි කියලා. හැබැයි එක පැත්තක yes දැම්මොත් අනිත් පැත්ත දාන්නේ no කියන එක. ඔන්න ඔකයි නීතිය. එක පැත්තක yes දානවා අනිත් පැත්ත no දානවා. එන ඇඳ ගන්නකො මේක පොඩියට. පොඩියට ඇඳ ගන්න. හොඳේ චූටියට. අපිට දැන් ඕනේ මේ ගණිතය පාවිච්චි කරන දේවල් මොනවද බලන්න. අපි කොන්දේසියක් දාද්දී කොහොමද ගණිතය පාවිච්චි කරන
සලකුණු කියලා. ඉතින් මම සලකුණු ටිකක් දෙන්නම් කොන්දේ ලබා දෙන්න. අපි ගණිතය පැත්තෙන් දෙන්නේ. සපුංචි මාතෘකාවක් දාගන්න how to give conditions. කොන්දේසි ලබා දෙන ආකාරය. බලන්නකො මේ ටික ඕන තේරෙනවද කියලා. ඉස්සෙල්ලා බලන්නකො ටිකක් පස්සේ අපි ලියාගමු. මේ ගණිතයේ සලකුණු තියෙන්නේ. ඔයාලා ගොඩක් ඒවා දන්නවා. ඉස්සෙල්ලා බලන්න පළවෙනි කොලම් එක දිහා. නේද? අපි මේ තමයි සාමාන්‍ය විදිහේ පාචන විදිය. අයි මේකට කියනවා සමානයි කියලා. අපිට යම සමානව දක්වන්න නම් අයි මේක පාවිච්චි කරනවා. අයි මේක අසමානයි කියලා. කම්පියුටර් එක ගත්තොත් සමාන ලකුණ එහෙම පාවිච්චි කරනවා ගැටලුවක් නැහැ. හැබැයි කම්පියුටර් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ අසමානයි කියන්නේ මෙන්න මේ කතාව. equal not equal. මේ බලන්න මේක ඔයාලා දන්න එකක්. විශාල බව දක්වනවා. විශාලයි කියන්නේ larger than විශාලයි. අනිත් එක මේක කුඩායි. ඔයාලා දැන්ට ගණිතය පාවිච්චි කරන්නේ මෙන්න මේවා එකක් තමයි විශාලයි හෝ කුඩායි. sorry විශාලයි හෝ සමානයි. greater than or equal. less larger than or equal. So this is the way you use in your day to day life. But you can't use this one in the computer. මොකද මෙහෙම සලකුණක් keyboard එකේ නැහැනේ. මේවා keyboard එකේ නැහැ. මේකත් වැරදි මල්ලුවා. මේක අසමාන කරලා එක ගාලේ ඉදි කියලා ගන්නවා. එකයි ඉදි කියලා ගන්නකො. මේ සමාන එක ඉදි කියලා ගන්නනේ නේ. දෙයක් ගන්නෑ නේ. එකයි ගහන්නේ ඔයගොල්ලෝ. හරි මට ඒක මගේ අතින් අමතක වුණා. එකයි ගහන්නේ ඔයගොල්ලෝ. ඒතර මේ විශාල සමානේ මෙහෙම අපි ලියන්නේ. හැබැයි සාමාන්‍ය කම්පියුටර් වල මෙහෙම ලියන්න බෑ. අපි කම්පියුටර් එක මෙන්න වගේ විශාල ලකුණ ගාලා සමාන ලකුණ ලඟින් ගන්න ඕනේ. විශාලයි හෝ සමානයි. larger than or equal. අපි සාමාන්‍ය ප්‍රශ්නේ මෙහෙමනේ කුඩායෝ සමානයි. කම්පියුටර් එහෙම ලකුණක් නැහැ. කම්පියුටර් ගහන්නේ මොකද්ද? මෙන්න මේ වගේ කුඩායෝ සමානයි. තේරෙනවද? එහෙනම් අපි මේ chart එක උඩ ඇඳගමද පොතේ? ඇඳගමුනේ. මෙතන මේකනේ මෙන්න ඕනේ. මෙන්න මෙහෙම ඔයගොල්ලෝ ලියන්නේ. මේක කම්පියුටර් ලකුණක් නැහැ. සෝගන්න එක ගහන්න පුළුවන් කමක් නැහැ. කම්පියුටර් වල ගහන්නේ කොහොමද? මෙන්න මේ ලකුණ exclamation mark එක විස්මය ලකුණ හර්ෂ ලකුණ සහ සමාන ලකුණ තේරෙනවද මේ දැන් කම්පියුටර් විශේෂයි ඉතා විශේෂයි ඉතින් මේක highlight කරගන්න ඕනනම් තර ලකුණ ටිකක් දාගන්න මේ තැන් වලට නේ මේවා විශේෂයි අනිත් තරම් ප්‍රශ්න සමානයි නේ අනිත් ඒවා සමානයි මේ තුන විශේෂයි ඒක සාමාන්‍යයෙන් පාවිච්චි කරනවට වඩා කම්පියුටර් සලකුණ පොඩ්ඩක් විතර වෙනස් ලියා ගන්න කොයි ටික එහෙමනම් තේරුම් අරන් ලියන්න ප්‍රශ්නයක් තියෙනවද අහන්න මගෙන් අපිට දැන් මේ ටික පැහැදිලි දැන් ගොඩක් වෙලාවට අපි ෆ්ලෝ chart එහෙම අඳිද්දී අපිට සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න පුළුවන් නමුත් ඒක ගොඩක් ගණිතයෙන් ලියනවා එකක් තමයි ඒක අපිට එතකොට ෂෝට් වෙනවා so when write using mathematical way it become smaller compact it is easy to understand by all the people who knows mathematics they can easily understand but only thing is when you use the flow charts we may not use the day-to-day life normal symbols because we are going to convert them into computer programs so better to write the computer programming structures නිසා අපි මේ computer program කරන්න හදන නිසා වඩාත් හොඳයි අපි මේ වගේ පරිගණකයා සම්බන්ධ සලකුණු පාවිච්චි කරන එක ඒක වඩාත් හොඳයි මෙහෙම ලියුවා කියලා වැරද්ද දාන එකක් නැහැ නමුත් අර නේද කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න ගියාම ඒව සලකුණු නැහැ කීබෝඩ් එකේ. අපිට ටයිප් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි අර කම්පියුටර් දිනව ලිව්වහම අපිට වඩාත් සාර්ථකයි. අපි දැන් වචනයක ලිව්වත් එක අපි පරිවර්තනය කරගන්න ඕනේ.
නිසා ගණිතයෙන්ම ලිව්වාම ඒක වඩාත් ලේසි. ඒක නිසා මේක කරන්න. හොඳයි. තේරුණානේ දැන්? හොඳයි. එහෙනම් අපි පුංචි පොඩ ඉස්සරහට ගිහලා පුංචි ප්‍රෝග්‍රෑම් එකක් දෙයක් හදමු. නේද? ඒක හදන්න අපි මේවා පාවිච්චි කරන පොඩ්ඩක් බලමු. ඕක දැන් මට කියන්න ඕනේ මම දැන් පුංචි වාක්‍ය ලියනවා ඒවා සත්‍යද අසත්‍යද කියලා. I am writing some statement you want to say whether it is true or false. ඔල කියන්නේ මොකද්ද? මේ මම ලියන එක true the false ද? මොකද ඒක ආසය කොන්දේසි හදාගන්නේ. ඔන්නම අගයන් ටිකක් දුන්නා. හරි? ඕනම් කොලේ කොකුල ලියාගත්තත් කමක් නැහැ. ඊළ ගණන් හදුවත් කමක් නැහැ. නේද? පුංචි ගණන් ටිකක් හදන්න වෙනවා අපිට දැන්. ඉතින් වඩා හොඳයි chat box එකට දාන එක මේවා true the false ද කියලා. නේද? ඉලක්කම් ටික හරිනේ. A equal 4, B equal 12, C equal 25, Y is 14, sorry, X is 14, Y is 7, Z is 85. හරි ඉලක්කම් ටික. පළවෙනි එක. මෙහෙම අහනවා. A is greater than to B. A විශාලයි B. මට කියන්න ඕගොල්ලෝ මේක true ද false ද කියලා. false මේක false. මේක false නේද? තේරුණා නේද? මේක false. ඇයි? A කියන්නේ 4යි B කියන්නේ මේක false. එහෙනම් කිසිම අපිට ගැටලුවක් නැහැ. ඒක false. Second statement. X less than to Y. true මේක false අපිට හරියටම කියන්න පැහැදිලිව. මේක true ද false ද? නේද? අපි දැන් false මේක false මේක false. අනිතර තේරුණාද? කාටද ගැටලුවක් තියෙනවද? පැහැදිලි කරගන්න. තේරුණා නේද? මොකද අපි අහන්නේ x කියන්නේ කීයද? 14යි. y කියන්නේ කීයද? 7යි. අහනවා 14 කුඩාද 7ට වඩා? බොරුනේ නේද? මේක false. මේකත් නේද? A කියන්නේ 4යි, B කියන්නේ 12යි. මේකත් false. නේද? තේරුණානේ? right. තුන්වෙනි එකට යනවා. A ධන B greater than or equal to Y. True the false the මේ ලියන statement එක false මේක false මේක false එහෙම කියනවා කෙනෙක්. අය බලමු. A කියන්නේ කීයද? A කියන්නේ 4යි. B කියන්නේ කීයද? 12යි. Y කියන්නේ කීයද? 7යි. නේද? දැන් බලන්න. A දන B කියන්නේ 4 දන 16යි. මෙතන උත්තර 16යි. 16 විශාලයිය සමානයි 7. Is it true or false? සත්‍යද අසත්‍යද? දාසය විශාලයියෝ සමානයි 7. කොන්දේසිය සත්‍යද අසත්‍යද? අසත්‍ය කොන්දේසිය නේද? දැන් තියෙන කොහොමද? 16 විශාලයියෝ සමානයි 7. කොන්දේසිය true the false ද? false false. ඇයි පුතේ false කියන්නේ මේක? ඇයි අපි මේකට false කියන්නේ? 10 නැත true වෙන්නේ true ඔව් අහන්නේ 16 විශාලයියෝ සමානයිද 7ට? දැන් 7ට වඩා 16 ලොකුද නැත්ද? 16 ලොකුයි නේද? මේ දෙකෙන් එකක් හරි ගියොත් විශාලයියෝ සමානයි. larger than or equal. දෙකෙන් එකක් හරි ගියොත්
කොන්දේසිය සත්‍ය වෙනවා. අපි අහන්නේ හෝ කියලානේ. විශාලයියෝ සමානයි. Larger than or equal. If one of this become true, the final answer become එහෙනම් මේක සත්‍ය වෙනවා. පේනවද? ඒක සත්‍ය වෙනවා. ඊළඟ වාක්‍ය බලන්නකෝ. x ධන y කුඩා යෝ සමානයි 25ට. x ධන y x ධන y. ඔව් x කියන්නේ කීයද? 14යි. y කියන්නේ කීයද? 7යි. කුඩා යෝ සමානයි 25. මෙවතනේ නම් 21 කුඩා යෝ සමානයි 25. කොන්දේසිය සත්‍යද අසත්‍යද? Is it true or false? ඒක ඔව් අනිත් පැත්ත දැන් හිතන්න. හතරවෙනි ස්ටේට්මන්ට් එක true the false ද? හතර ස්ටේට්මන්ට් එක ඔව් විහාරද උත්තරයක් කියනවා. අනිත් අය කියන්න හතරට උත්තරේ. හතර true නේද? ඇයි? 21 කුඩා 25ට වඩා සමාන 25ට වඩා කුඩායිනේ. එහෙනම් ස්ටේට්මන්ට් එක true. පේනවද? මේ ටික තේරුම් ගන්න මේක තමයි අපිට ෆෝගන්ලා අමාරු. අපිට මේ ටික පුළුවන් නම් වඩාත් ලේසියෙන් ගණන් හදා ගන්න පුළුවන්. අපි යම් පස්සෙනකටත් එහෙනම්. z ඍණ y සමානයි a ධන b. What is z? 85. What is y? 7. සමානයි a කියන්නේ කීයද? 4යි b කියන්නේ 12යි. බලන්නකෝ මේ පැත්ත 16 එනවා මේ පැත්තේ 78 එනවා. 78 සමානයි 16. True the false ද? ඔව් පස්වෙනි එක false නේද? අසත්‍ය වෙනවා. පස්වෙනි එක අසත්‍ය වෙනවා. පේනවද? හොඳට හදන්න පුළුවන්. දැන් බලන්නකෝ a අසමානයි b. a අසමානයි b. a කියන්නේ කීයද? 4යි. 4 අසමානයි කියන 12ට. මේක true පේනවා නේද? මේක true. This statement become true. පේනවද? හරිම ලේසි දේවල්. මේක true. බලමුකෝ අපි 7 වෙනි එක දැන්. x ධන y අසමානයි c ඍණ a. x කියන්නේ කීයද? 14යි. y කියන්නේ කීයද? 7යි. අසමාන දානවා c ඍණ a. c කියන්නේ 25යි. a කියන්නේ 4යි. නේද? මොකද වෙන්නේ එහෙනම්? true the false ද? ඔව් එයා කියනවා 21 අසමානලු 21ට. බොරුනේ නේද? එහෙම නෙමෙයිනේ. 21 එහෙනම් 7ත් මොකද වෙන්නේ? false වෙනවා 7. 8. a ධන y විශාලයි x. false false. අනිත් අය මොකද කියන්නේ? false, false. නේද? පේනවනේ? ඔව් අපුතේ මේක ලියා ගන්න ඕනේ. මේ ටික ලියා ගන්න. මේ ඔක්කොම ලියා ගමු අපි. ඉස්සරෙන් දාන true the false කියලා. ඉස්සරෙන් දාන true the false කියලා. ඔයාලා ගණන් හදනවා ලියා ගන්න අවශ්‍ය නැහැ. ඒක වෙනම පැත්තකට කරත හැකියි. මේ ටික ලියා ගමු හොඳේ. 9 9th one
C රින B less than x ධන y. මේක මොකද වෙන්නේ? True the false ද? True. මේක true නේ, මේක true. Last one, number 10. Z equal A plus B plus C. True the false ද? False. Number 10 අනිත් කට්ටිය කියන්න බලන්න true the false ද කියලා. එකෙක් නම් කිව්වා අනිත් අය Z equal A ධන B ධන C. Z කෙනෙක්ගේද 85යි. 85 සමානයි A ධන B ධන C. A කියන්නේ 4යි, B කියන්නේ 12යි, C කියන්නේ 25යි. නේද? ඉන්නේ 41යි නේ. එහෙනම් මේක false වෙනවා. හොඳයි අපි මේක ලියාගමුද එහෙනම්? තේරුම් අරන් ලියන්න ගණ්ඨ කර්ම කරගන්න පැත්තකින්. නේද? තේරුම් අරගෙන ලියන්න නිකම් බ්ලයින්ඩ්ලි ලියන්න එපා. true නම් true ලියන්න, false නම් false ලියන්න. සත්‍ය නැත්නම් අසත්‍ය. තේරුම් අරන් ලියන්න මොනවා හරි දෙයක් තියෙනවා මම අහන්න මම කියන්න. මේක හරිනේ නේද? Okay, then we proceed to apply this one into programs. So this is the basic idea to think about the conditions. මේ තමයි අපි කොන්දේසි දාන මූලික ආකාරය. තව ක්‍රම තියෙනවා. මේක සරල අවස්ථාව. ඉතින් අපිට මේක තව සංකීර්ණ කළා, තව සම්බන්ධ කරලා ගොඩක් ඒවා කරගන්න පුළුවන්. But this is a very simple one. We can simply apply these things into our conditions. මේක සරල අවස්ථාව අපිට මේවා කොන්දේසි වලට දාගන්න පුළුවන්. එහෙනම් බලමු එහෙනම් මේවා පාවිච්චි කරලා පුංචි ප්‍රෝග්‍රෑම් ටිකක් හදලා වැඩේ ගොඩාග ගන්න. right. එහෙනම් දාන ක්‍රියාකාරකම දෙක නේද? කොන්දේසි භාවිතය. ඒක දාගත්තම ඇති. use of conditions. නේද? use of condition. අපිට ඔක්කොම ලියන්න ඕනේ නැහැ. අපි දැන් පුංචි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා මොකද්ද? ප්‍රශ්න ලියා ගන්න මෙන්න මේක. 2A. සංඛ්‍යා දෙකක් ඇතුළත් කර ඒ වයින් විශාල සංඛ්‍යාව මුද්‍රණය කිරීමට to input two numbers and print the larger of them. මිනිත්තු මං 4-5 දෙන්නම් පුළුවන් නේද ඔයගොල්ලන්ට මේක දැන් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පුළුවන් නේ. හොඳයි අපි ලියමුකෝ එහෙනම් ප්‍රෝග්‍රෑම් එක flow chart එකක් ඇත්තටම නේ. So we create a flow chart for this condition. ක්‍රියාකාරකම දෙක කොන්දේසි භාවිතය. Activity number 2, use of conditions. The 2A, to input two numbers and print the larger of them. සංඛ්‍යා දෙකක් ඇතුළත් කර ඒ වයින් විශාල සංඛ්‍යාව මුද්‍රණය කිරීම. අඳින්නකෝ flow chart එකක් එහෙමනම්. Draw a flow chart. So you look at how we can do this. It's a very simple one. බොහොම සරල එකක් තියෙන්නේ. ඉතින් බලමු නේද? පුංචියට ඔයගොල්ලෝ දන්නවා ගොඩක් ඔයගොල්ලෝ හරි. බලන්න. There may be several methods. මේ සඳහා ගොඩාක් ක්‍රම තියෙන්න පුළුවන්. මම මේ එක ක්‍රමයක් ගැන කතා කරන්නේ. There are so many methods are there. So I am discussing only one particular method which you can make. මේක ක්‍රමයක්. හැබැයි මීට වඩා වෙනස් වූ ක්‍රමවේද ගොඩක් තියෙනවා. අපිට ඕන එකක් මේකට
පාවිච්චි කරනවා. මේ එක මූලික ක්‍රමයක්. මම අද සරලම ක්‍රමය. So first you start පටන් ගත්තා අපි. Then you start to get a number. අපිට input n1. n එක ආදානය කරන්න. We need two numbers now. අපිට ලක්කන් දෙයක් නේ. දෙන එකත් ලක්කන. ඉතින් Tamanට ඕන කරනවා මේක එකේම ලියන්න තිබුණා. මේ n2 එකත් නේද? අර මම මුලින් පෙන්නුවා වගේ මේක මෙතනට දාලා අපිට input n1, n2 කරන්න තිබුණා. ප්‍රශ්නයක් නැහැ. So you can get the two numbers at the same time or you can get these two numbers in two times. අපිට සංඛ්‍යා දෙක එකපාර ගන්නත් තිබ්බා සංඛ්‍යා දෙපාර ගන්නත් පුළුවන්. දැන් අපිට සංඛ්‍යා දෙක තියෙනවා. දැන් අපි යනවා අර කොන්දේසිය දාන්න. Now what we are going to do is we are going to put the condition. මෙන්න මේ කොන්දේසිය දාන්න. බලන්න. Is n1 greater than to n2. අපිට හත හැකි n එක විශාල n2 වේද කියලා අහන්න තිබුණා. අපි දෙපැත්තට දා ගන්නවා. එක පැත්තට yes දානවා අනිත් පැත්තට no දානවා. මෙන්න මේ වගේ. තව මේක මාරුවට කමක් නැහැ. හරිද? හැමසම දකුණු පැත්තේ yes දෙනක නීතියක් නැහැ. There's no rule say that the yes should be in the right side. No, you can change it. But then you have to change accordingly. The rest part should be changed accordingly. ඊට පස්සේ අපි ලියන්න. මේක කටිය ලියා ගන්න පුළුවන් වුණාද මේ ටික? මේක ලියන්න බැරි වෙච්ච කෙනෙක් නම් hand sign එකක් දාන්න. ඒක පියවර දෙකකට කඩවලින්නේ number 1 bigger than number 2 කියලා ඊට පස්සේ තමයි diamond shape එකක් ඇතුලේ ලියන්නේ is number 1 bigger than 2 කියලා. නෑ අපිට එහෙම ලියන්න බෑ. මේ දෙකම එකේ ලියන්න ඕනේ. එක කොන්දේසිය අපි අහන්නේ. එකයි අහන්නේ. දෙකක් අහන්නේ. තේරුණාද? දැන් මොකද අපි අහන්නේ n එක විශාලද n දෙකට. මේ කොන්දේසිය සත්‍ය වුණොත් මොකද ලොකු එක? yes වුණොත් මොකද ලොකු එක? number 1. Now එහෙනම් මෙතන ලියනවා මොකද්ද? number 1 is the larger number. display not larger number. එහෙමුන් නැත්තම් no නම් මොකද ලොකු එක? number 2. number 2. වඩේ ලෝ මැදිනේ. ආයෙ මේක තව පාරක් බලන්න ඕනේද? තව චෙක් කරන්න ඕනේද? තව මුකුත් කරන්න ඕනේ නැහැ. එක කොන්දේසියක් සංඛ්‍යා දෙකයි තියෙන්නේ. සත්‍ය වුණොත් එක ලොකු වුණා. මේක අසත්‍ය වුණොත් දෙක එච්චරයි. ඊට මේක වැහුවා. වෙන මුකුත් ලියන්න ඕනේ නැහැ. තේරුණාද? දෙපාරක් බලන්න ඕනේ නැහැ. එක කොන්දේසියක්. කොන්දේසියෙන් අපි බලනවා දෙපැත්තම මේකෙන් පේනවා. yes වුණොත් ඒ පැත්තට ආවා. එසා වෙන මුකුත් ලියන්න මෙච්චරයි කොන්දේසිය අපි ලියන්නේ. පේනවද? එහෙමනම් මේ පැත්තේ වැරදි. මේක n2 වෙන්න ඕනේ. මගේ අකුරු වැරදි දාලා මේක n2 වෙන්න ඕනේ මේ පැත්තේ. n2 මම ඒක හදන්න විනාඩියක් දෙන්න මට. ඒක ඔයගොල්ලන්ට ලේසි නැත්තම් නේද? n2 වෙන්න ඕනේ මේක. එහෙම n2 නැත්තම් ඔයගොල්ලෝ වැරදි උත්තරේ. ඔච්චරයි පුතේ. ලියාගමු කොයි ටිකනේ? එඳගමු ඔකේ නම් වැරදුනා නම් මොකක් හරි වෙලා කාට හරි. ඉතින් අපි එච්චරයි අද සාකච්ඡා කරන්නේ. අපි ලබන සති දුක සාකච්ඡා කරනවා. මේ ටික තේරුණාද? මොන හරි ප්‍රශ්නයක් තියෙනවද අහන්න?